දැන් ඔබට ගැටලුවක් මතුවෙනවා ඇති. අපේ හාමුදුරුවෝ ඔබට දර්ශනය වුණේ නැහැ. වැඩසටහන බලන පිරිසට ගැටලුවක් මතුවෙනවා මුලින්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් නම් ඇයි ඔබ වහන්සේට නාලිකාව ඉදිරියේ පෙනී සිටින්න බැරි? ඇයි අපි ඔබ වහන්සේව පෙන්වන්නේ නැත්තේ කියලා. අපේ හාමුදුරුවෝ ඒ සඳහා පිළිතුරක් ලබා දෙනවා නම් වටිනවා. මේ ස්වරූපයෙන් සමාජයේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියොත් විශාල පිරිසකට අවඩක් අසාධාරණයක් වෙන හින්දා තමයි දයානුකම්පාවෙන්ම මේ මොහොතේ මම මේ සමාජ මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටී ඉන්නේ. නමුත් දැන්වත් කිරීමක් කරන්න ගැටලුවක් මතුවේයි කියන සැකය බිය ඔබ වහන්සේ තුල තියෙනවද? ඔබ වහන්සේගේ ස්වරූපය පිළිබඳව ඔබ වහන්සේ දර්ශනය කරන්න කැමති නැත්නම් ඒක මම වචනයෙන් යම් අර්ථයක් ලබා දෙන එක සුදුසු නැහැ. දැන් වැඩසටහන දැම්මට පස්සේ මේ අපෙන් අහන්න පුළුවන් කොහෙද ඔබ වහන්සේ ඉන්නේ කියලා. මම ඒකයි කාරණේ අහුවේ. නෑ ඒ මෙතෙන්ට ඇහිලා මුණ ගැහෙන හම්බ වෙන කිසිම කෙනෙකුට කිසිම ගැටලුවක් නෑ. ඒ වගේම තමයි මේ බුද්ධ ශාසනයේ ත්‍රිපිටකය කියන්නේ නිදන් වදුල. මේ ආරණ්‍යවාසී ස්වාමින් වහන්සේ නමක් වෙලා මේ වනගත වෙලා බවුන් වඩන්න කල්පනා කරේ ඇයි කියන එක දැන් මේ කාලයට උචිතද කියන කාරණේ සම්බන්ධයෙන් දැනගන්න. ආරණ්‍ය වේවා ග්‍රාමවාසී වේවා ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒක තමයි කිව්වේ සමාජයේම වෙලාගත්තු සහ සමාජයේටම වැහිච්ච දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි ආගමකයි ශාසනයකයි වෙනස හඳුනා නොගැනීම. අපට කොතනද වැරදුනේ කියන කාරණේත් එක්ක අපි ඔක පැහැදිලි කරන් යමු. 64ක් නේද යන්නේ? එහෙමයි. 2564යි. එහෙනම් 2500 පෙන්නට පස්සේ අවුරුදු 64යි ගිහින් තියෙන්නේ. ඒතර එහෙනම් තව කොච්චරක් ඉතුරුද? 2440ක් තියෙනවා. එහෙනම් මේ බුද්ධ කාලයේනේ. ඒතර එහෙනම් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මැදනේ. ඔව් ඉතින් බණ කියනවා නම් බණ අහනවා නම් ඒගොල්ලෝ ආගමක ඉන්න අය. බණ කියන්නේම භවයේ බැඳෙන න්‍යාය. මොකද අපි නරඹන පිරිසට වෙනස්ම විදිහේ කතා බහක් වෙයි. දැන් මේ හැමදාම අහලා තියෙන ධර්මකාරණා හැමදාම අහලා තියෙන රසවත් කතා ටික නොවෙන්න පුළුවන්. ඒ නිසා වහන්සේගේ විග්‍රහය වචනෙන් කටුක වෙන්න පුළුවන්. වචනෙන් අපි විග්‍රහ කරගෙන යමු. නමුත් මේක අපිට කියන්න වෙනවා. ආගම කියන්නේ ආපු ගමට යන්න මග සලසා දෙන එක, නිවන් මාර්ගයට බැරියර් එකක් දාපු එක. දැන් අපේ හාමුදුරනේ සමා වෙන්න ඕනේ. මේ ඔබ වහන්සේගේ දැක්මද බුද්ධ දේශනාවද? මේක බුද්ධ දේශනාව මගේ අවබෝධය. දැන් ආందోලනාත්මක කතාවක් වෙන්නත් පුළුවන් ආගම. මොකද මට මේ ලෝකේ ගන්න දෙයක්වත් නැහැ. අරගෙන තියාගන්න දැනකුත් නැහැ. තියාගත්තට ගෙනියන්න දිහාකුත් නැහැ. මොකද ලෝකෝත්තර වෙන්න නම් කිසිම බරක් අරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිස් දේවල් මේ ලෝකේ තුන් ලෝකේ පුරාවට පවතින්නේ. එහෙනම් මේ ලෝකේ කිසිම තැනක නැති දෙයක් තමයි මේ නවලෝකෝත්තර සිරිතත් ධර්මයේ කිව්වේ. මෙතෙන්දි පොඩි රිදීමක් එන්න පුළුවන් පැවිදි පිරිසට. හැබැයි ඒක කාටවත් අසාධාරණයක් කිරීමේ අරමුණින් නෙමෙයි මේ සමාජයට මේ ශාසනයට ඇතුළත් වෙන්න ඕනි අයට එන්න මඟ සැලසෙන්නයි මේක කියන්නේ. මේ මොහොත වෙනකොටත් මේක සත්‍ය විදිහට දකින්න තියෙන දේ. එහෙමයි. ඒතර එහෙනම් පැවිද්දෝ අර ස්ට්‍රයික් කරන්නද ගියේ මෙතෙන්ට? මේගොල්ලෝ ඉල්ලනවා දියව් මොනවද ඉල්ලන්නේ? ලෝකයේ දේවල් නේද? හැබැයි මේ අය ඉල්ලන්න ඕනි උද්ඝෝෂණ කරන්න ඕනි මොකද්ද? අපි මේ තැන් වලට ගෙන්නුවා නම් අනිවාර්යෙන් අපිට නිමාව නිදහස සසර ගමනේ බව නිමාව අපිට කියා දියව්. හැබැයි ඒක ඉල්ලන්නේ නැහැ. ඒ තමයි මේ බුද්ධ ශාසනයයි බුද්ධ ආගමයි කියන්නේ දෙකක් කියන එක හරියාකාරව පැහැදිලිව තෝරා නොගත්ත එක. ඒ දේශපාලනය කරන්නද මේ පැවිදි වුණේ? එහෙම නැත්නම් සසර ගමන නිමා කරන්නද? තාවවත් පාලනය කරන්නද? තමන්ගේ පාලනය තමන් කරලා නිමාවකටපත් වෙන්නද? මේ ජීවිතය තුලදීම මේ භව ගමන නිමා කරගන්න ඕනි කියන අදහස අරමුණ ගත්ත පිරිසට විතරයි මම මේ දැනුම් දීම කරන්නේ. ඒ වාසේ පැහැදිලි කරගෙන යනකොට මට එක කාරණාව ගැටලු මතුවෙනවා. මම ඒ නිසා තමයි මේ බාධා කර එක එතනම ලියාගෙන යන්න උත්සාහ කරන්නේ. මේ ජීවිතය තුලදීම සසර ගමන නිමා කරනවා කියන කාරණය මට ටිකක් පැහැදිලි මදි. ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන්ද කියන කාරණා. තමනු පමා වෙච්ච කෙනෙක්ගෙන් තමයි නිමා කරගන්න විදිය අහන්නේ. අපිට නිමා කරගන්න විදිය කියා දියන්කෝ කියලා. ඒකට තමයි කිව්වේ හාමුදුරනේ බණ ටිකක් කියපන්කෝ. අද ලෝකේ බයයි පරිණිරවාණයටපත් වෙනවා කිව්වා. අර බැලුම් බෝලයකට 60 කට්ටකින් යන්න වගේ පරිණිරවාණය කිව්වක මං ඩොං ගෑවා කෑලි ටික හැමතැනම විසි වුණා. කෑලි ටික තියාගෙන මුන් ධාතුන් වහන්සේලා කියලා වැඳ වැඳා ඉන්නවා. නිවන් සුව ලැබේවා කිව්වත් නිවන් සුව ලැබේවා කියලා කියන්නේ ඒක සුවයකට හරවාගෙන. වා මොන භවයෙන් දාවේ මේ දරුවා? දන්නවද තමන්? මට අවබෝධයක් නැහැ. නෑ. හොඳයි. කැමතිද තුවාල ලෙව කන්න? නෑ. නෑ. ඇයි? ඒකට හේතු කාරණා ගොඩක් තියෙනවා. මස් මාංශ කෑමේ හේතුවෙන් අර
අමනුස්ස බලවේග වල ගොදුරක් බවට පත් වෙනවා තමන්. මොකද අමනුස්සයාගේ ආහාරයක් නේ මිනිස්සයා අරගෙන තියෙන්නේ. එහෙනම් ලේසරව ලෙව කාලා ජීවත් වෙන භවය මොකද්ද? ඈ? ප්‍රේත භවය. මස් මාංශ. ඒ කියන්නේ අපේ හැමදෙරුනේ අපි මේ භවයේ ඒ දේවල් ආහාරයට ගන්න නිසාද වහන්සේ කියන්නේ පෙර භවයේ පුරුද්දක් කියලා. ඔව් ඔව් ඔව්. ආරේ ගති නෑරි. ඔව්. ගියාත්මේ මං අනිවාර්යයෙන්ම 100%ක් ඔබ වහන්සේ විශ්වාසයෙන් කියන මම පෙරේත භවයක ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. එහෙම කියන්නේ නෑ මං. අභ්‍යන්තරයේ මනස නිසි ලෙස මෙහෙවන්නා වූ සත්වයා මේ වෙනකොට නෑ අමනුස්ස සත්වයන් තමයි වැඩි හරියක් මේකේ බැඳිලා ඉන්නේ. අද මේ වෙනකොට මේ ශ්‍රී සද්ධර්මයේ ඉස්මතු වෙලා එන හින්දා මේ භවය කැළඹිලා මාරදිව්‍ය පුත්‍රයාගේ සේනාව මේ වෙනකොට මේකට බැහැලා. ඒ අය කන්නේ වෛර ක්‍රෝධය කියන කළු කිරණත් ශෝක වැළපීම් කියන කළු කිරණත් සහ ලේමසු. ඒක මේ 2019 පාස්කු ප්‍රහාරයෙන් තමයි පටන් ගත්තේ. නැවැත්මක් ගැන කතා කරනවා. නිවන් දකින්න කියනවා. දකින්න නම් දෙයක් යමක් තියෙන්න ඕනේ. තියෙන එක බල බලා දැක දැක ඉන්න වෙනවද යන්න වෙනවද? බල බල දකින්න නම් ඉන්න වෙනවා. නෑ දැකපු දේ නිමාවටපත් කරගත්ත එකක් බුද්ධ ශාසනය කියන්නේ. හැබැයි අද ආයට සතර පෙර නිමිති පොට්ටනිය පිටින් මූණේ ඉස්සරහා ඉල්ලලා තිබ්බත් මේක දකින්නේ නෑ. මේක තමයි 31 තලයේ හතරමං හන්දිය. මේකේ තමයි සියලුම දේවල් ටික තියෙන්නේ ආකෘති ටික. මේක තමයි ෂෝරූම් එක. මේකේ තමයි සාම්පල් සියල්ල තියෙන්නේ. එහෙනම් නිමාවේ ආකෘතිය මේකේ නැතුව ඇද්ද? අනිවාර්යෙන් නිමාවේ ආකෘතියක් මේකේ තියෙනවා. නෑ ඒකකයක් නැති එකම දේ මොකද්ද? පිනයි පවයි කියන එකේ ඒකකය නෑ. ඇයි මේක හංගලා හින්දා. හැබැයි මේ ස්ථානයට ඇවිල්ලා අපි බුද්ධ පූජාවන් තියද්දිත් බුද්ධ වන්දනාව කරද්දිත් ඊ타ත්ම බලගතු මහා අමනුස්ස පිරිස් මෙතෙන්ට ඇවිල්ලා පින් අනුමෝදන් වෙන පිරිසක් ඉන්නවා සහ ඒ අයට ඉන්න බැරුව දඟලන ආරූඪ වෙන ආවේශ වෙන දඟලන කෑ ගහන අවස්ථා ඕනතරම් තියෙනවා. අමනුෂ්‍ය පිරිස ඉන්නවා. ඒ වගේම තමයි මහා බලගත් බල සම්පන්න දෙවි දේවතාවුන් 31 තලයේම පිරිසත් මේ ස්ථානයට රැස් වෙනවා. සසර නිවැරදි මාර්ගයේ ගමන් කරන කෙනෙකුට අමනුස්ස බලවේගයකට ලක් වෙන්න හැම හැකියාවක් තියෙනවද? තියෙනවා. අවසන් මොහොත දක්වා සරියුත් මහ තෙරුන් වහන්සේට ටොකු යනපු යක්කු ඉන්න භවයක් මේ. අන්නේ සිතේ සංඛ්‍යාතයේ වෙනස් වෙන මොහොත තුල ඒකයි කාරණේ නේද? මේක සංඛ්‍යාතයකටයි මේ චිත්ත ස්වභාවය පවතින්නේ. ආන් අර බලවේග වලට ඒ බලයට ඇතුළත් වීමේ අවසරය තියෙනවා. බෞද්ධ දර්ශනය බව උද්ද දර්ශනයක්. මේක ලාච්චු 31ක් තියෙන කබඩ් එකක් වගේ. ඒ වගේ තමයි මේ ලාච්චුවෙන් එළියට ආපු කෙනෙක් තමයි යකෝ මේ මොකද්ද තිබුලා තියෙන්නේ? කබඩ් එකක් නේ. මේ කබඩ් එකේ ලාච්චු 31ක් තියෙනවා. එහෙනම් ආන් මේ එක එක ලාච්චුවෙන් ලාච්චුවට එක එක වර්ගයේ දේවල් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. එළියට ආපු කෙනෙක් විතරයි එහෙනම් ආන් අර දේවල් ටික ගැන මන අවබෝධයකින් දකින්නේ. හිතවතුනි සුබ දවසක් හැමදාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් අපේ කතා බහට. ඉතින් ඔබ දන්නවනේ විශ්වකර්ම අපි විවිධ කාරණා සම්බන්ධයෙන් හොයාගෙන විවිධ දේවල් පිළිබඳව ඔබව දැනුවත් කරන්න රට වටේම යන නාලිකාවක්. ඉතින් විශ්වකර්ම අපි මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ කුරුවිට ප්‍රදේශයට කිව්වොත් මම නිවැරදි. ඒ වගේම තමයි මේ ශ්‍රීපාද අඩවියට ඇවිල්ලා විශ්වකර්ම අපි බොහොම සුවිශේෂී හෙළිදරව්වක් අපි හැමදෙනාම දැනගත යුතු කාරණා කිහිපයක් පිළිබඳව කතා බහ කරන්න තමයි මේ හදන්නේ. ඉතින් පරිසරය ගැන කිව්වොත් ඔබට යම් ප්‍රමාණයකටත් දර්ශනය වෙනවා ඇති මගේ පිටුපසින්. බොහොම සුන්දර පරිසරයක්. ඉතින් ශ්‍රීපාද අඩවිය කියලා කියන්නේ මම ඔබට අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මේ පරිසරයේ තියෙන වටිනාකම සුන්දරත්වයේ වගේම තමයි අද අපි කතා බහ කරන්න සූදානම් වෙන කාරණයක්. ඉතින් මේ කාරණා පිළිබඳව කතා කරන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේව ගෞරවනීය විදිහට අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්න අපිට අවස්ථාව උදා වුණා. අපි හැමදෙනා කෙරෙහිම ගෞරවයෙන් උන්වහන්සේ සූදානම්ෙන් ඉන්න අද දවසේදී වැඩසටහනට සම්බන්ධ වෙන්න කුරුවිට නිරෝධ ධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ තමයි අපිත් එක්ක අද වැඩසටහනට සම්බන්ධ වෙලා උන්වහන්සේ සූදානම් වෙලා ඉන්නවා. අපි හැමදෙනාටම වටින කියන කාරණයක් පිළිබඳව කතා කරන්න. අපේ හාමුදුරුවනේ වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා දෙපා නැමද. නමුත් දැන් ඔබට ගැටලුවක් මතුවෙනවා ඇති. අපේ හාමුදුරුවෝ ඔබට දර්ශනය වුණේ නැහැ.
අද වැඩසටහන පුරාවටම මා පමණයි ඔබට දර්ශනය වෙන්නේ. වැඩසටහන ඇතුළේදී අපි ඒකට මොකක්ද බලපාන කාරණා කියන දේ හේතු සාධකුණේ මොනවද කියන කාරණා විමසා බලන්නත් අපි උත්සාහ කරමු. කෙසේ නමුත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන කාරණා ටික මෙතනින් එහාට අපි කතා කරගෙන යනවා. අවසරයි අපි හාමුදුරුවනේ. චරෝන් තරණයි. අපි ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය සිහිපත් කරලා ඒ ශ්‍රී සද්ධර්මයත් ඒ සම්බුද්ධ ශාසනයත් අද මේ මොහොත වෙනකොට අද ගිහි පැවිදි ભેදයකින් තොරව මේ මනුස්ස සමාජය ඇතුලේ වැහිලා යටපත් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපේ මූලිකම අරමුණ වෙන්නේ දැනට පවතින ආගම් තුලින් ඊ타ත්ම යහපත් සමාජ මෙහෙවරක් කෙරෙනවා. හැබැයි ඒ කෙරෙන්නේ සමාජය යහපත්ව පවත්වාගෙන යෑමේ කටයුතු ටික විතරයි. නමුත් ආගමකින් එහාට ගියපු මේ බෞද්ධ දර්ශනය බෞද්ධ දර්ශනය කියන ඊ타ත්ම සුවිශේෂී වූ මේ සසර ගමනේ නිමාවම අරමුණු වෙච්ච අවස්ථාව අද මේ වෙනකොට ගිහි පැවිදි ભેදයකින් තොරව මේ ලෝකයේ තුල මනුස්ස තලයේ තුල මේ වෙනකොට යටපත් වෙලා තියෙන්නේ. ඉතින් සමාජයේ දිහා බැලුවහම ඊ타ත්ම විෂමාකාරී සමාජයක් බිහි වෙලා ඒ කොට්ටාස බෙදිලා ඒ ආගම් වලට අනුව ඒ ආගම් වල ඉගැන්වීම් වලට අනුව සමාජයේ කොටස් වලට බෙදිලා මහා විෂමකාරී සමාජයක් බිහි වෙලාද මේ වෙනකොට තියෙන්නේ. හැබැයි මේ ආගම් බිහි වෙලා තියෙන්නෙමත් මේ බුද්ධ ශාසනයේ මූලිකත්වයෙන්. නමුත් අද මේක පිළිගන්නේ නැහැ. පිළිගන්න නැති මට්ටමට විකෘතියකට පත් කරගෙන. ඒ වගේම තමයි මේ බුද්ධ ආගම කියලා ගත්තට පස්සේ මේ බුද්ධ ආගම ඇතුලේ ඊ타ත්ම සංකීර්ණ විදිහට කොටස් වලට බෙදිලා විශාල පිරිසක් තම තමන්ගේ අනුගාමිකයන් බිහි කරගෙන එක කල්ලි කණ්ඩායම් හැදිලා ආගම ඇතුලේ පුදුමාකාර බෙදීමක් ඇති කරගෙන. ඉතින් මේ හේතුවෙන්ම තමයි අද මේ විෂමකාරී සමාජයක් බිහි වෙලා තියෙන්නේ. ඒ වගේම මගේ ඒකායන අරමුණ වෙන්නේ මෙන්න මේ විෂමකාරී සමාජයක් බිහි වෙලා තියෙන එකට හේතු වෙච්ච හේතු කාරණාවන් ටික පැහැදිලි කිරීම මිස කිසිම ආගමකට අගෞරව කිරීමක්වත් ඒ ආගම් පවත්වාගෙන යන්නා වූ කිසිදු කෘතියකට අගෞරව කිරීමක්වත් ඒ ආගම් තුල ගැවසෙන පිරිස පහත් කළා ඒගොල්ලන්ට අගෞරව කිරීමේ අරමුණක්වත් මේ සාකච්ඡාව තුල කිසිදුම විදිහකින් කිසිම පටු අරමුණක් නැහැ. ඒකායන අරමුණ වන්නේ මේ බුද්ධ ශාසනය මොකක්ද? ඒ වගේම මේ ආගම් තුලින් කෙරෙන ක්‍රියාවලිය මොකක්ද කියන එක පැහැදිලි කරලා දීමේ අරමුණ සහ මේ විෂම සමාජයක් බිහි වෙලා තියෙන එක හේතුව නිරවුල් කරලා නිරවුල් සමාජයක් විෂමකාරීත්වයෙන් නිදහස් වෙච්ච ඊ타ත්ම සාමකාමී සමාජයක් බිහිවීම සහ ඒ තුලින් මේ සසර ගමනේ නිමාව ඇති කිරීමේ ඒකායන අරමුණට තමයි අපි අද ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන්නේ. අනන්ත ගුණය සිහිපත් කරලම මේ වැඩේ පටන් ගමු කියන එක තමයි මගේ අදහස. හොඳයි නම් සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ඉතිපි සෝ භගවා අරහං
සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු. එමයි අපේ හාමුදුරුවනේ මේ දැන් අද වැඩසටහන සමගින් ඔබ වහන්සේ සහ අපි මුණ ගැසෙන්නේ අපි ඔබ වහන්සේ බැහැ දකින්න ආවේ මේ සව්වර මේ අඩවියට ප්‍රථම වතාවට. දැන් අපි ඔබ වහන්සේ වැඩසටහනදී හඳුන්වලා දෙනවා කුරුවිට නිරෝධ ධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියලා අපේ හාමුදුරුවනේ. දැන් වැඩසටහන බලන පිරිසට ගැටලුවක් මතුවෙනවා මුලින්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් නම් ඇයි ඔබ වහන්සේට නාලිකාව ඉදිරියේ පෙනී සිටින්න බැරි? ඇයි අපි ඔබ වහන්සේව පෙන්වන්නේ නැත්තේ කියලා. නරඹන පිරිසට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඔව්. අපේ හාමුදුරුවෝ ඒ සඳහා පිළිතුරක් ලබා දෙනවා නම් වටිනවා. හොඳයි. මේ අවස්ථාවේ මම සමාජ මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටින්නේ අර කුතුහලයක් ඇති කරන්නවත් ඒ වගේම වෙනත් අරමුණක් උදෙසාවත් නෙමෙයි. එකක් තමයි අද තියෙන මේ සමාජයේ ඇතුලේ භික්ෂුවක් කියලා ගත්තට පස්සේ යම් සමාජ රාමුවක් ඇතුලේ ඉන්න කෙනෙක් වෙනවා. තේරුණාද? නමුත් සමාජ සම්මතයේ සිට තමයි පරමාර්ථය දක්වා ගමන් කළ යුතු. නමුත් ඒ බුද්ධ ශාසනයේ ස්වභාවයේ යථා ස්වභාවය කියන සමාජ රාමුව අද මේ වෙනකොට නැහැ. ආගමේ කියන සමාජ රාමුවේ ඇතුලේ ඉඳගෙන තමයි මේ සියලු කටයුතු ටික අද මේ වෙනකොට කරන්නේ. එතකොට ආන් ඒ හේතුව හින්දා අද මගේ ස්වરૂපයත් එක්ක තවමත් ඒ බුද්ධ ශාසනයේ සමාජ රාමුවක් අද නැති හින්දා බුද්ධ ශාසනය කියන තැන අද ගිහි පැවිදි ભેදයකින් තොරව යථා ස්වභාවය නොදන්නා වූ හේතුව කාරණාව හින්දා මේ මොහොත තුලදී මට සමාජ මාධ්‍යයේ ඉදිරියේ පෙනී සිටීමේ හැකියාවක් නැති හින්දා සහ මේ ස්වරූපයෙන් සමාජයේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියොත් විශාල පිරිසකට අවඩක් අසාධාරණයක් වෙන හින්දා තමයි දයානුකම්පාවෙන්ම මේ මොහොතේ මම මේ සමාජ මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටි ඉන්නේ. නමුත් අර බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේ කාලේ දීපේ දේශයේ කුලේ මාතාව කියලා පස්මහ බැලුම් බලලා මේ ලෝකයේ වෙනුවෙන් දයානුකම්පාවෙන් කටයුතු කළා හා සමානව මේ මොහොත වෙනකොට මේ සමාජයේ මහා අසරණ භාවයට පත් වෙලා බුද්ධ ශාසනයේ යටපත් වීමත් එක්ක විශාල පිරිසක් යම් යම් මේ කණ්ඩායම් කල්ලි බෙදිලා මහා අසරණ භාවයකට මේ වෙනකොට පත් කළා මේ සමාජයේ. එහෙමයි. ඒ හින්දා මම තව දුරටත් සැඟවී සිටීමෙන් මේ සමාජයට මහා සාධාරණයක් වෙනවා කියන හේතුවත් එක්ක තමයි අද පෙනී නොසිට හරි මෙන්න මේ යථා ස්වභාවය අද ලෝකයට සමාජයට මේ මනුස්ස සමාජයට දැනුවත් කිරීමක් කරන්න ගැටලුවක් මතුවේයි කියන සැකය බිය වහන්සේ තුල තියෙනවද? මම ස්වරූපයත් එක්ක දැන්
මේ ඔබ වහන්සේගේ ස්වරූපය පිළිබඳව ඔබ වහන්සේ දර්ශනය කරන්න කැමති නැත්නම් ඒක මම වචනයෙන් යම් අර්ථයක් ලබා දෙන එක සුදුසු නැහැ. නමුත් ඔබ වහන්සේට යම් ගැටලුවක් මේ තියෙන ස්වභාවයත් එක්ක දැන් යම් විකෘතියක් තියෙනවා කියන කාරණේ ඔබ වහන්සේ කියනවා. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් හඳුනා ගන්න දකින ස්වරූපයක් තියෙනවා. නමුත් ඒ ස්වරූපය ඔබ වහන්සේ තුල නැහැ. ඒකෙන් ඔබ වහන්සේට යම් ගැටලුවක් මතුවේවි කියන තැන ඔබ වහන්සේ ඉන්නවද? ප්‍රධාන දේ තමයි සමාජයට අසාධාරණයක් වෙන්න පුළුවන් මේ ස්වરૂපය දැකීමත් එක්ක. එතකොට පළවෙනියෙන්ම අද සමාජයේ හුරු වෙලා තියෙන්නේ ඇහැට දැක්ක දේ විශ්වාස කරන්න. සහ ඊට පස්සේ තමයි ඇත්ත මොකද්ද කියලා හොයන්නේ. එතකොට අර කඩාගෙන ගිහිල්ලා ඉවරයි. එතකොට පැනලා ගිය අස්සයාට ස්ථාලයේ වහලා වැඩක් නැහැ වගේ. එතකොට ලෝකයාට අසාධාරණයක් වෙන හේතුව තමයි ප්‍රධානම දේ. ඒක දයානුකම්පාවෙන් තමයි නොපෙනී ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ වැඩසටහනින් අනතුරුව යම් කිසි සොයා ගැනීමකින් පස්සේ ඔබ වහන්සේ මේ වැඩ වාසය කරන ස්ථානේ අපි කිව්වා ශ්‍රී පාද අඩවියේ තමයි ඔබ වහන්සේ ඉන්නේ. එහෙම යම් පිරිසක් කැමැත්තක් තියෙනවා නම් පැමිණ මුණ ගැස ඔබ වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යම් කතා බහක් ගොඩනගා ගන්න උත්සාහ කරොත් ඒකට යම් බාධාවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. ඕනෑම කෙනෙකුට මේ ස්ථානයට ඇවිල්ලා තමන්ගේ සසර ගමනේ නිමාව පිණිස කටයුතු කරන්න පුළුවන්. දැන් වැඩසටහන දැම්මට පස්සේ මේ අපෙන් අහන්න පුළුවන් කොහෙද ඔබ වහන්සේ ඉන්නේ කියලා මම ඒකයි කාරණේ අහුවේ. නෑ ඒ මෙතෙන්ට ඇවිල්ලා මුණ ගැහෙන හම්බ වෙන කිසිම කෙනෙකුට කිසිම ගැටලුවක් නැහැ. මොකද බුද්ධ වචනය කියන දේ කිසිම ආගමකට අයිති කිසිම ජාතියකට අයිති කිසිම වර්ගයකට අයිති කිසිම ලෝකයකට අයිති එකක් නෙමෙයි. තේරුණාද? එතකොට මේ සසර ගමනේ නිමාව පිණිස උවමනයි කියන මේ ජීවිතය තුලදී දැන් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මැද ඉතින් මේක අද ගිහි පැවිදි ભેදයකින් තොරව අමතක වෙලා. එතකොට එහෙනම් අර අති දුර්ලභ මනුස්සභාවයක් ලබලා එතකොට කල්යාණ මිත්‍ර සේවනයක් මුණ ගැහිලා ඒ ශ්‍රී සද්ධර්මයේ තුලින් පරිනිර්වාණයකට පත් වෙන්න ඕනි කියන අදහස අරමුණ ගත්ත ඕනෑම කෙනෙකුට මෙතේ ස්ථානට ඇහිලා මේ ජීවිතය තුලදී තමන්ගේ මෙන්න මේ සසර ගමනේ නිමාව පිණිස කටයුතු කරන්න අවවාද උපදේශ අනුශාසනා සියලුම මාර්ග උපදේශය ලබා දෙන්න හැකියාව තියෙනවා. එහෙමයි. දැන් මේ වගේ කටයුත්තක් කරන්න අදහස අරමුණ ගත්තේ දැන් හැම තැනම ශ්‍රී පාද අටවියෙන් බිහි වුණා කියලා එක එක පිරිස් එකතු වෙලා මිනිස්සු මුලා කරලා අනාවැකි කියලා ඒ වගේම ධර්ම දේශනාවල් සාකච්ඡා කරනවා මේ මම සම්බන්ධයෝ අහපු එකමයි කියන්නේ කියලා. එවැනි පිරිස් ඉන්නවා. නමුත් ඒක මහා අසාධාරණයක් වෙලා නැවතත් අර පොතක පතක තියෙන දේම එළියට අරගෙන පොතේ පත එපා කියනවා නෙමෙයි. එහෙමයි. නමුත් ඒ මොහොත තුල නිමාව කිව් එක පොතපතේ තියෙන්නමත් මේ බුද්ධ වචනේ යම් කොටසක්. හැබැයි සියලු දේ නෙමෙයි. ආගමට ගරහන්න බෑ කිසිම කෙනෙකුට. බුද්ධ ආගම කියන්නේම මොකද්ද? මේ සමාජයේ ආරක්ෂාව පිණිස පවතින පුස්තකාලය. එතකොට ඒකට ගරහන්න කාටවත් කිසිදු අයිතියක් නැහැ. තේරුණාද? ඒ වගේම තමයි මේ බුද්ධ ශාසනයේ ත්‍රිපිටකය කියන්නේ නිදන් වදුල. එතකොට එහෙනම් මේ කිසිම කෙනෙකුට මේවට ගරහන්න හෝ මේවා අඩු වැඩි කරන්න හෝ මේවා විනාශ කරන්න කිසිම අයිතියක් නැහැ මේ බුද්ධ කාලය. තේරුණාද? බුදුරජාණන් වහන්සේ විසින්ම ත්‍රිපිටකය කියන්නේම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී සත්‍ය විදිහටම කරපු සත්‍ය ක්‍රියාවන් ටිකක එකතුවක්. එතකොට එහෙනම් මේක වෙනස් කරන්න අඩු කරන්න වැඩි කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඉතින් ඒක මටත් සාධාරණයි. මමත් ඒ කිසිම දෙයක් වෙනස් කරන්න යන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සංස්කෘත පාලියෙන් ඡන්දසයට නැගීම තහනන් නැගුවොත් දුකුලා ඇවැත් කියලා. තේරුණාද? ඒකට හේතු කාරණා බොහෝ තියෙනවා අපිට මේ ඉදිරි වැඩසටහනක් කරනකොට. පොද අපේ වැඩසටහන ඉදිරියේදී මට ඒ ටික පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එතකොට දැන් අර පොඩ්ඩක් මේ හඳුනා ගැනීමකුත් එක්ක මේක යන නිසා දැන් අද පළවෙනි වතාවට අපි මේ ඔබ වහන්සේ බහැ දකින්න අපි ආපු නිසා මේ මම කැමති දැනගන්න ඇයි ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ නමක් වෙන්න ඔබ වහන්සේ මොකද තීරණය කරේ කියන එක. දැන් අපි දකිනවා ගම් පළාත්වල ස්වාමින් වහන්සේලා ඉන්නවා. නමුත් ඔබ වහන්සේ ඊට වඩා වෙනස්. ඔව්. මේ ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ නමක් වෙලා මේ වනගත වෙලා බවුන් වඩන්න කල්පනා කරේ ඇයි කියන එක දැන් මේ කාලයට උචිතද කියන කාරණේ සම්බන්ධයෙන් දැනගන්න. ආරණ්‍ය වේවා ග්‍රාමවාසී වේවා
ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේමත් අරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුන්‍යාගාරගතෝවා. හැබැයි ග්‍රාමවාසී වෙන්න කියලාවත් අරණ්‍යවාසී වෙන්න කියලාවත් එතන කියලා නැහැ. එතකොට ගමේ ඇයි අරණ්‍ය නැද්ද? ගමේ විශාල රුක්ක මුල් නැද්ද? ශුන්‍යාගාර නැද්ද? එහෙනම් අද මේ ඒක තමයි කිව්වේ සමාජයේම වෙලාගත්තු සහ සමාජයේටම වැහිච්ච දේවල් ටිකක් තියෙනවා. තේරුණාද? ඒක තමයි ආගමකයි ශාසනයකයි වෙනස හඳුනා නොගැනීම. ආගමක් කියන්නේ හැමදෙරණ අපි ඔය කාරණේ පැහැදිලි කරගෙන යමු. මොකක්ද අපට කොතනද වැරදුනේ කියන කාරණේත් එක්ක අපි ඔක පැහැදිලි කරන් යමු. එහෙමයි. අපිට වැරදිච්ච තැන තමයි මේ ආගමික කටයුතු ටිකක් පමණක්ම කරගෙන යන එක. ඒකට හේතුව තමයි ශාසනය මේ වෙනකොට යටපත් වෙලා තියෙන එක. නැති වෙලා නැහැ. යටපත් වෙලා විතරයි. එතකොට යම් තැනකින් ඉස්මතු වෙලා තියෙන්න බැරිද? හැකි. එන යම් තැනකින් ඉස්මතු වෙලා තියෙන්න පුළුවන්. ආන් ඒ ඉස්මතු වෙච්ච එකෙන් තමයි මම මේ අල්ලා එළියට ඇදලා පෙන්නන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ මේ අපි කතා කරන මොහොතෙත් ඔය නිවැරදි ධර්මතාවයන් සත්‍ය මේ අපිට දැක බලා ගන්න හැකියාව තියෙනවා. නමුත් අපි හැමදෙරෝනේ මම වැරදිද දන්නේ නැහැ. නමුත් මේ ගත වෙන වසර 2500 තුල මේ හැම දෙයක්ම අවසන් වෙන තැනට තමයි කටයුතු සිද්ධ වෙන්නේ. වසර 5000ක කාලයක් බුද්ධ කාලය කියන්නේ. එතකොට එහෙනම් මේ වෙනකොට සාමාන්‍ය සම්මතයට ගත්තාම 2564ක් නේද යන්නේ? එහෙමයි. 2564යි. එහෙනම් 2500 පෙන්නට පස්සේ අවුරුදු 64යි ගිහින් තියෙන්නේ. ඒතකොට එහෙනම් තව කොච්චරක් ඉතුරුද? 2440ක් තියෙනවා. එහෙනම් මේ බුද්ධ කාලයනේ. ඒතකොට එහෙනම් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මැදනේ. ඒතකොට ඇයි මේ බුද්ධ ශාසනයක් නම් ඇයි මේකේ ශ්‍රීසත් ධර්මයේ නොතියෙන්න හේතුව? අද යන තැන හැම තැනම කියන්නේ මොකද්ද? බණ. හැම කෙනෙක්ම අහන්නේ ගිහින් මොකද්ද? බණ. තේරුණාද? මං කාටවත් අපහාස කිරීමේ අදහසක් අරමුණක් නැහැ. හැබැයි ආගමක් ඇතුලේ හිර වෙච්ච එකයි ප්‍රශ්නේ ගිහි පැවිදි ભેදයකින් තොරව. එතෙන්ට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ වහන්සේ පාවිච්චි කරනවා ගිහි සහ පැවිදි දෙපිරිසම. ආගමක් ඇතුලේ හිර වෙලා. ඔව් ඉතින් බණ කියනවා නම් බණ අහනවා නම් ඒගොල්ලෝ ආගමක ඉන්න අය. බණ කියන්නේම භවයේ බැඳෙන න්‍යාය. තේරුණාද? බුදු වචනේ තියෙන එකින් එක පැහැදිලි කරගෙන යමු අපේ හාමුදුරුවනේ. මොකද අපි නරඹන පිරිසට වෙනස්ම විදිහේ කතා බහක් වෙයි. දැන් මේ හැමදාම අහලා තියෙන ධර්මකාරණා හැමදාම අහලා තියෙන රසවත් කතා ටික නොවෙන්න පුළුවන්. ඒ නිසා වහන්සේගේ විග්‍රහය වචනෙන් කටුක වෙන්න පුළුවන්. වචනෙන් අපි විග්‍රහ කරගෙන යමු. නමුත් මේක අපිට කියන්න වෙනවා. ඒ හින්දා තමයි මේ හැමදාම අර එළියටම ඇතුළටම වෙලා ඉන්නේ නැතුව එළියටත් එන්න වෙනවා. ඒක තමයි බුද්ධ ශාසනයේ ක්‍රියාවලිය. ඒක තමයි කල්යාණ මිත්‍ර සේවනය කිව්වේ. කල්යාණ මිත්‍රයෙකුගේ ක්‍රියාවලිය තමයි අද මට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. කල්යාණ මිත්‍රයෙක් කිව්වා කාලයට අනුව නිසි දර්ශනය දකිනා වූ ලෝකයට මිත්‍රභාවයෙන් සත්භාවයෙන් මේ 31 තලයක් 37 තලයක තිබෙනා වූ අසාර භාවය මනවින් දැන හඳුනාගෙන මෙන්න මේ ලෝක සත්වයාට දයානුකම්පාවෙන් මේ අසාර භවයේ නිමාවක් ගැන කියා දෙන එකට කිව්වා කල්යාණ මිත්‍ර සේවනය කියන එක. තේරුණාද? හැබැයි අද මේ වෙනකොට ලෝකයේ අය කල්යාණ මිත්‍රයෝ නෙමෙයි මුණ ගැහෙන්නේ කවුද? අසත්පුරුෂයෝ. සත්පුරුෂයන්ව සත්පුරුෂයනුයි කල්යාණ මිත්‍රයෝ කියන්නේ කොට්ටාස දෙකක්. සත්පුරුෂයා කියනවා එහෙනම් අද මේ සමාජයේ ඉන්න සියලු ධර්මකාරණාවන් කියා දෙන පිරිස කවුද? යහපත් වචනයක් යහපත් දෙයක් කියා දෙනවා නම් මේ සියලු දෙනා කවුද? මේ සියලු දෙනා සත්පුරුෂයෝ. එහෙමයි. ඒ හින්දායි මං කිව්වේ ආගමකට ගරහන්නත් බෑ ආගමක් අහක දාන්නත් බෑ. සමාජයේ යහපැවැත්ම උදෙසා තමයි මේ ආගමක් පවතින්නේ. ආගමක් පවතින්නම ඕනි. බුද්ධ වචනේ ඉස්මතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉස්මතු වෙන්නේ මේ ආගම් 62ක් අතරින්. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දර්ශනය බෞද්ධ දර්ශනය ඊටාත්ම තීවරයි. ඒ හේතුව හින්දා තමයි මේ ආගම් 62කටම වඩා ඉස්මතු වෙන්නේ උඩට. ඒතකොට එහෙනම් අර ඉස්මතු වෙලා කිව්වේ නෑ මේ ආගම් 62 විනාශ කරපන් කියලා. ඒවා විනාශ කරන්න ගියේ නෑ බුදුරජාණන් වහන්සේ. ඒ වගේ මමත් කියන්නේ මේ ආගම් වලට කිසිදුම අවහිර බාධාවක් නොවේවා. ඒ වගේම මගේ කිසිම අදහසක් අරමුණක් මේ ආගම් වෙනුවෙන් විනාශකාරී තැනකටපත් වෙන්න කියන අදහසක් අරමුණක් නෑ. මේ බුද්ධ ශාසනයේ තියෙන්නෙම
සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධානුශාසනං. සියලු පාපයන්ගෙන් වැළකී සිටීම සුදුසුයි. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. එහෙනම් මේ දිව්‍ය බ්‍රහ්ම තලපවා මොනවද? ඒ ලෝකයේ පවතින දේවල්. එහෙනම් මේ සියලු තලවලින් නිදහස් වෙලා මේ සියලු කුණු ඉවත් කරලා මේ ලෝකයෙන් ලෝකෝත්තර වෙන නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයක් කියන්නේ නව ලෝකයකට ඊතර වන්නා වූ දර්ශනයක් ගැනයි මේ පෙන්වලා දෙන්නේ. එහෙනම් මේ භවයේ මේ 31 තලය තුල පවතින වූ සියලු කුණු වලින් ඉවත් වුණොත් විතරයි සියලුම කුණු ඉවත් කිරීමේ උපරිම පරිපූර්ණත්වයට උපරිම සම්ප්‍රදාය කරගත යුතුයි කියනවා. කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං තමන්ගේ චිත්තය තමන් විසින් දමනය කරගත යුතුයි. ඒතං බුද්ධානුශාසනං එතෙක් මෙතෙක් ලෝ පහළ වූ සියලු තථාගතයන් වහන්සේලා දේශනා කළේ මෙන්න මේ ස්වනැසීමේ මඟ මමත්වය නැති කර ගැනීමේ මාර්ගය ඒ තුලින් සැනසීමේ මඟ කිව්වා. ඒ තුලට සැනසීමටපත් වෙන්නේ ආන් ඒකටයි. ආන් එතකොටයි සැනසීම ඇති වෙන්නේ මමත්වය නැති වෙච්ච තැනයි. අද පවතින්නේ මෙන්න මේ කියන ඒතම් බුද්ධානුශාසනං සෝනැසීමේ මඟ නෙමෙයි. සෝනැසීමේ මඟ කියලා නැවත වාරයක් ලෝකේ බැඳෙන තැනටම පත් කරගෙන තියෙනවා, පත් කරලා තියෙනවා, පත් වෙලා තියෙනවා මේ වෙනකොට. ආගම කියන්නේ ඒකයි. ආගම කියන්නේ ආපහු ගමට යන්න මග සලසා දෙන එක, නිවන් මාර්ගයට බැරියර් එකක් දාපු එක. දැන් අපි හඳුරන්නේ සමා වෙන්න ඕනේ. මේ ඔබ වහන්සේගේ දැක්මද බුද්ධ දේශනාවද? මේක බුද්ධ දේශනාව මගේ අවබෝධය. තේරුණා? මේක බුද්ධ දේශනාව මගේ අවබෝධය. දැන් ආందోලනාත්මක කතාවක් වෙන්නත් පුළුවන්. ආගම කියන එක ඔබ වහන්සේ අකුරු හරමයක් කරනවා කියලා කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඕන කෙනෙකුට ඕන විදිහට මේක අකුරු මේක පැහැදිලිව පෙන්ලා දෙනවා එකින් එක. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මං කිව්වට ගන්නත් එපා, මං කිව්වා කිව්වට ගන්නත් එපා, ඇහුණට ගන්නත් එපා. එහෙනම් අපිට පැහැදිලි මාධ්‍යයක් දීලා තියෙනවා. මොකද්ද? පැහැදිලි ගුරුවරයෙක් තෝරගන්න දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නැත්තම් බුදුරජාණන් වහන්සේ නැති කාලයටත් දීලා තියෙන ගුරුවරයා වෙනස් වෙන්නේ කවදාවත්. ඒ තමයි ධර්මය විනය කියන ගුරුවරයායි ගුරු කොට තකන්න කිව්වේ. හැබැයි අද මේ වෙනකොට කෘතියකට මූලිකත්වයේ දීලා රාමුවක් ඇතුළට අද මේ වෙනකොට හිර වෙලා. එහෙමයි. තේරුණාද? ඒ හේතුව හින්දා මම මේ කියන එක වචනයක්වත් බුද්ධ වචනයෙන් එළියට යන ඒවා වෙන්නේ නැහැ. සහ සමාජයට අවඩක් අසාධාරණයක් වෙන දෙයක් වෙන්නේ නැහැ. මොකද මට මේ ලෝකේ ගන්න දෙයක්වත් නැහැ. අරගෙන තියාගන්න දැනකුත් නැහැ. තියාගත්තට ගෙනියන්න දිහාකුත් නැහැ. මොකද ලෝකෝත්තර වෙන්න නම් කිසිම බරක් අරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිස් දේවල් මේ ලෝකේ තුන් ලෝකේ පුරාවට පවතින්නේ. එහෙනම් මේ ලෝකේ කිසිම තැනක නැති දෙයක් තමයි මේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ කිව්වේ. ඒ ලෝකයෙන් ඈතර වෙන්න නම් බර අරගෙන යන්න බෑ. එහෙනම් මට මාන්නේ උද්දච්ච අවිද්‍යාව වැඩක් නැහැ. එහෙමයි පැහැදිලිනේ. දැන් මේ පැහැදිලි කර ගැනීම ඇතුලේ දැන් වහන්සේ ආගම කියන්නේ එකක්. එතකොට බුද්ධ ශාසනය කියන්නේ තව එකක්. මේ දර්ශනය කියන එක. ওই කාරණා දෙක පොඩ්ඩක් අපිට තව ගලපලා දුන්නොත් ආගම කියන්නේ ආපු ගමට ආපහු යෑමේ මග සලසා දෙන එක කිව්වා. හරිද? එතකොට බලන්න මෙතෙන්දි පොඩි රිදීමක් එන්න පුළුවන් පැවිදි පිරිසට. හැබැයි ඒක කාටවත් අසාධාරණයක් කිරීමේ අරමුණින් නෙමෙයි මේ සමාජයට මේ ශාසනයට ඇතුළත් වෙන්න ඕනි අයට එන්න මඟ සැලසෙන්නයි මේක කියන්නේ. එහෙමයි. තේරුණාද? දැන් බලන්න සබ්බ දුක්ඛ නිස්සරණ සච්චිකරණත්තාය ඉමං කාසාවන් දේත මේ බන්තේ කියලා සියලු දුක් නැසීම පිණිස බ්‍රහ්මචාරීත්වයේ පූර්ණේ කිරීම පිණිස සසර ගමනේ නිමාව පිණිස කියලා පැවිදි වෙන පැවිද්දා බලන්න කුඩා කාලේම පැවිදි කරලා අවසානයේ කොහෙටද යවන්නේ? කොහෙටද යවන්නේ? පිරිවෙනකට. පිරිවෙනක මොකද කරන්නේ? විෂයමාලාවක් උගන්වනවා. ඊට පස්සේ එතනින් විභාග පාස් කරලා විභාග ලියවලා යවනවා කොහාටද? විශ්වවිද්‍යාලයට. විශ්වවිද්‍යාලය තුල ආන් ගිහි පිරිසත් පැවිදි පිරිසත් එකම හැලියේ නටන හොද්ද වගේ. ආන් කට්ටිය ගිහි අය ස්ට්‍රයික් කරොත් පැවිදි අයත් ඒකට යන්නම ඕනි. අද සමාජයේ දැන් මේ මොහොත වෙනකොටත් මේක සත්‍ය විදිහට දකින්න තියෙන දේ. එහෙමයි. ඒතර එහෙනම් පැවිද්දෝ අර ස්ට්‍රයික් කරන්නද ගියේ මෙතෙන්ට?
මේගොල්ලෝ ඉල්ලනවා දියව් මොනවද ඉල්ලන්නේ ලෝකයේ දේවල් නේද? හැබැයි මේ අය ඉල්ලන්න ඕනි උද්ඝෝෂණ කරන්න ඕනි මොකද්ද? අපි මේ තැන් වලට ගෙන්නුවා නම් අනිවාර්යෙන් අපිට නිමාව නිදහස සසර ගමනේ බව නිමාව අපිට කියා දියව්. හැබැයි ඒක ඉල්ලන්නේ නැහැ. නේද? එහෙම කාලය ගත කළා අන්න ගිහි කෙනෙක්ගෙන් සහතික ලැබනවා. සහතික ලැබනවා කියන්නේ මොකද්ද? මාන්නය, උද්ධච්චය, අවිද්‍යාව තර කරගන්න එකට. එතකොට බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? මාන, උද්ධච්ච, අවිද්‍යාව දුරු වෙන එකට මිසක් තර වෙන එකට නෙමෙයි. එහෙමනම් මේ සහතිකේ අරගෙන අවසානට කොහාටද යන්න ඕනි මේ අය? එක්කෝ පාසලක ගුරුවරයෙක්, එහෙම නැත්නම් කවුද? නැත්නම් රජයේ කාර්යාලයක ලිපිකරුවෙක්, වෘත්තිකයෙක් වෙනවා. එතකොට මේ පිරිස බලන්න අර සසර ගමනේ නිමාව පිණිස කියලා ඇහිලා මොකද්ද මේගොල්ලෝ කරේ? සසර ගමනේ නිමාවද පමාවද? හැබැයි අපි හැමදෙරේ සමා වෙන්න දැන් ඔය කාරණේ සාධාරණීකරණය කරන්නත් පුළුවන් පැත්තක් තියෙනවනේ. අද කාලය පිළිබඳව සලකලා බැලුවොත් දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඕච්චියේ බස් එකේ ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩම කරනවා නම් නිකන් එක්ක යනවද? ඒ වගේ තර්කයක් යම් ස්වාමින් වහන්සේ කෙනෙකුටම ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒ தത്വයට මේ අය පත් වෙලා පත් කරගෙන ඇයි එහෙම කරන්න හේතුව වෙන්නේ? එහෙම කරන්න හේතුව තමයි වෘත්තිකයෙක්ගෙන් වෘත්තියක් කරන කෙනෙකුට නිකන් සේවා සපයන්න උවමනා නැහැ. කවදාවත් මම බස් එකේ සල්ලි දීලා යන්නේ නැහැ. මට බස් එකේ සල්ලි දීලා යන්න උවමනත් නැහැ. මට සල්ලි වලින් කරන්න දෙයක්වත් නැහැ. තේරුණාද එහෙනම්? එහෙනම් ඒ தത്വයටපත් වුණා නම් තමන්මයි ඒ தത്വය උදා කරගෙන තියෙන්නේ. ඒක තමයි මම මේ පැහැදිලි කරගෙන යන්නේ. අද සමාජයේටම වැරදිච්ච තැනක් තියෙනවා ගිහි පැවිදි ભેදයකින් තොරව. ඒ තමයි මේ බුද්ධ ශාසනයයි බුද්ධ ආගමයි කියන්නේ දෙකක් කියන එක හරියාකාරව පැහැදිලිව තෝරා නොගත් එක. මෙතන තමයි මුළු මහත් සමාජයේටම ගිහි පැවිදි ભેදයකින් තොරව, ස්ත්‍රී පුරුෂ භාවයකින් තොරව, බාලු ළමා ලදරු මහලු ભેදයකින් තොරව මේ මුළු මහත් සමාජයේටම වැරදුණු තැන තමයි මේ බුද්ධ ශාසනයයි බුද්ධ ආගමයි දෙකක් කියලා තේරුම් නොගත් එක. ඒ හේතුව හින්දා තමයි අද සමාජයෙන් මහා අපවාදයක් මේ වෙනකොටත් මේ පැවිදි පිරිසට එන්නේ. ඇයි ආන් අද වෘත්තිය තමන්ගේ තැන නොදැන, තමා කළ යුතු කාරණාව නොදැන වෘත්තිකයන් බිහි වෙලා අද මේ වෙනකොට දේශපාලනයට පවා ගිහිල්ලාද නැද්ද? මේ දේශපාලනය කරන්නද මේ පැවිදි වුණේ? එහෙම නැත්නම් සසර ගමන නිමා කරන්නද? ඈ? කාවවත් පාලනය කරන්නද? තමන්ගේ පාලනය තමන් කරලා නිමාවකටපත් වෙන්නද? නැත්නම් සසර ගමනම නිමා කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේට බොරු ප්‍රතිඥාවක් දීලා බොරු කරපු හින්දා අද මේ වෙනකොට මොකක් වෙලාද? සසර ගමනට වැටිලා මේ අපවාද උපවාද වලට ලක් වෙලා ආන් එනම් මිල මුදලෙන් ඒගොල්ලන්ට සියලු දේ කරගන්න වෙලා. ඒ අයටයි මිල මුදල් ඕනි වෙන්නේ. හැබැයි ගමනේ නිමාව අරමුණු කරපු කිසිම කෙනෙකුට ඒ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේ ස්වභාවයෙන් මේ මාර්ගය සකස් කරලා දෙනවා. මේ ජීවිතය තුලදීම මේ භව ගමන නිමා කරගන්න ඕනි කියන අදහස අරමුණ ගත්ත පිරිසට විතරයි මම මේ දැනුම් දීම කරන්නේ. එහෙම නැතුව මේ ආගම් වලට හානි කරන්න, ආගම් වල ඉන්න අයට ගරහන්න, හෝ ආගම එපා කියන එක නෙමෙයි මං කියන්නේ. සමාජයේ යහපැවැත්ම උදෙසා ආගම තිබිය යුතුමයි. තේරුණාද? එහෙනම් මේ ශාසනය තියෙන්නේ මොකටද? මේ උතුම් ජීවිතය තුල මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මේ මැද. එහෙනම් මෙන්න මෙතනින් මේ සසර ගමන නිමා කරගන්නම පුළුවන් කියන එක දැනුම් දීමේ නිමා වෙන්න උවමනායට දැනුම් දීමක් විතරයි මම මේ කරන්නේ. එහෙමයි. තේරුණාද? එහෙම නැතුව සියලු දෙනාටම නෙමෙයි. ඒතර වහන්සේ විශ්වාස කරනවා තවමත් මේ මාර්ගයට ඇතුල් වෙන්න බලාගෙන ඉන්න පිරිසක් තවමත් ඉන්නවා කියන මම දන්නවා මේ බොහෝ පිරිසක් උවමනාව තිබුණත් ඒ කියන්නේ ගිහි පැවිදි ભેදයකින් තොරව මාගාවට මේ වෙනකොටත් එනවා. මොකද විශ්වවිද්‍යාලවල ඉන්න මහාචාර්ය තනතුරු දරනා වූ පිරිස පවා ඒ වගේම ස්වාමින් වහන්සේලා පවා මේ වෙනකොට විශාල විදිහට එනවා. ඒ වගේම ගිහි පිරිසත් එනවා. මට මෙතන කිසිම තරාතිරමක් වැදගත් වෙන්නේ නැහැ. මෙතන එකම වැදගත් බව මේ ජීවිතය තුලදීම සසර ගමන නිමා කරගන්න ඕනි කියන අරමුණ පවතින අය විතරමයි. ඒ අරමුණ විතරමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. වාසේ පැහැදිලි කරගෙන යනකොට මට එක කාරණාව ගැටලු මතුවෙනවා. මම ඒ නිසා තමයි මේ බාධා කර එක එක වෙතනම ලියාගෙන යන්න උත්සාහ කරන්නේ. අපි හැමදෙරෝනේ දැන්
මේ ජීවිතය තුළදීම සසර ගමන නිමා කරනවා කියන කාරණය මට ටිකක් පැහැදිලි මදි. ඔව්. ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන්ද කියන පුළුවන්. කාරණය. කොහොමද අපි ඒක කරන්නේ? කොතරින්ද ඒ තමයි බුද්ධ ශාසනයක් තුල කිව්වා මේ ජීවිතය ලැබීම මනුස්ස භාවයක් ලැබීම අති දුර්ලභයි. ඒ වගේම තමයි බුද්ධ ශාසන කාලයක් තුල ජීවිතයේ ලැබීම දුර්ලභයි. ඒ වගේ තමයි කල්යාණ මිත්‍ර සේවනයේ තුලින් ශ්‍රී සද්ධර්මයේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුලින් පරිනිර්වාණයටපත් වෙන එක අති දුර්ලභයි. මේ අති දුර්ලභ කාරණාව කරන්න. එතකොට මේ වෙනකල් වැහිලා තිබුණේ කොතනද කියන එකයි අපි බලන්න ඕනේ. තේරුණාද? එහෙනම් ලෝකේ මුලා උලා මේ ආගමික කටයුතු ටිකක් කරගෙන යනවා. ආගමක් කිව්වේ මොකද්ද? දැන් මම පැහැදිලි කරගෙන ආවේ. එතකොට අර ජීවිතේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා වෘත්තිකයෙක්ගෙන් තමයි ඕගොල්ලෝ ගමනේ නිමාව අහන්නේ. මේ කිසිම කෙනෙකුට අපහාසයක් නොවේවා. යම්තා කාගේ හෝ චිත්ත ස්වභාවයට රිදීමක් ඇති වුණා නම් මම ඒගොල්ලන්ගෙන් සමාව අයදිනවා. නමුත් මම සමාව අදින්න අවශ්‍ය වෙන්නේ. නමුත් අර මනුස්ස ධර්මයන් යටතේ මෙතෙන්දී කිසිම කෙනෙකුට අපහසුයක් මේ අපහාසයක් නොවේවා. නමුත් මේක සමාජයට දිය යුතුමයි. ඒ හේතුව හින්දායි මම මේ කියන්නේ. තේරුණාද? එහෙනම් අද සමාජයේ මේ සසර ගමනේ නිමාව අහන්නේ කාගෙන්ද? තමන්වත් තමන්ගේ ගමනේ නිමාවට නොගිය තමනු පමා වෙච්ච කෙනෙක්ගෙන් තමයි නිමා කරගන්න විදිය අහන්නේ. අපිට නිමා කරගන්න විදිය කියා දියන්කෝ කියලා. ඒකට තමයි කිව්වේ හාමුදුරනේ බණ ටිකක් කියපන්කෝ. නේද? බණ අහන්න යන්නේ. හැබැයි බණ කියන්නේම මොකද්ද? භවයේ බැඳෙන න්‍යාය. බණ. තේරුණාද? නිකන් හිටියත් බැඳෙනවා. භවයේ බැඳීමේ න්‍යාය. මේගොල්ලෝ බැඳීමේ න්‍යාය ඉගෙන ගත්තා මිසක් නිදහස් වීමේ නිමා වීමේ න්‍යායක් ගැන දැනගත්තු අය නෙමෙයි. ඒත් බුදුන් වහන්සේ බණ දේශනා කරලා තියෙන්නේ කියන අවබෝධය සඳහාද? බුදුරජාණන් වහන්සේ අවබෝධය සඳහා දේශනා කරපු එකක් මිසක් ඉගෙන ගන්න දේශනා කරපු එකක් නෙමෙයි. තේරුණාද? ඒක තමයි සෝත ආපන්න භාවයක් කිව්වේ. කල්යාණ මිත්‍ර සේවනයේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයෙන් තුලින් ධර්මානුධර්ම ප්‍රතිපදාව. තේරුණාද? මේ තුලින් තමයි පරිනිර්වාණය කිව්වේ. එතකොට සෝපාදිශේෂ පරිනිර්වාණය, අනුපාදිශේෂ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය කියලා කොටස් තුනක් කියනවා. කොටස් තුනක් පෙන්ලා දීලා තිනවා. හැබැයි මේ ගැන මිනිස්සු අද කතා කරන්නේ නැහැ. අද ලෝකේ බයයි පරිනිර්වාණයටපත් වෙනවා කිව්වා. අර බැලුම් බෝලයකට 60 කට්ටකින් යනවා වගේ පරිනිර්වාණය කිව්වක මං ඩොං ගෑවා කෑලි ටික හැමතැනම විසි වුණා. කෑලි ටික තියාගෙන මුන් ධාතුන් වහන්සේලා කියලා වැඳ වැඳා ඉන්නවා. නිවන් සුව ලැබේවා කිව්වත් නිවන් සුව ලැබේවා කියලා කියන්නේ ඒක සුවයකට හරවාගෙන. තේරුණාද? ඒ හේතුව හින්දා තමයි අද මේ සමාජය මහා පරිහානියකට මේපත් වෙලා තියෙන්නේ. ඉතින් අර පමාව ඉගෙනගත්තු අයගෙන් තමයි නිමාවක් බලාපොරොත්තු වෙන්නේ. අපි එතනින් ඉස්සරහට යමු. ඔව්. එතකොට මෙන්න මේ විදිහේ කරුණු කාරණා ටිකක් තියෙන්නේ. ඉතින් ආගමක් කියන්නේම ආපු ගමට ආපහු හරවා යවන එක කිව්වා. තේරුණාද? දැන් ඔයා මොන භවයෙන් දාවේ මේ දරුවා? දන්නවද තමන්? මට අවබෝධයක් නැහැ. නෑ. එතකොට මේ දරුවා මස් මාංශ කනවද? එහෙමයි. හොඳයි. කැමතිද තුවාල ලෙව කන්න? නෑ. නෑ. ඇයි? තුවාල වල මොනවද තියෙන්නේ? ලේසරව. එහෙමයි. නේද? එහෙම. හැබැයි මේ වෙනකොටත් මස් මාංශ කනවා නම් පිලී වර්ගයක් කනවා නම් ඔයා ප්‍රායෝගිකවම ලේසරව ලෙව කන කෙනෙක්ද නැති කෙනෙක්ද? මගේ හිතට එහෙම අදහසක් එන්නේ නැහැ ඒක ආහාරයට ගන්නකොට. ඈ? මගේ හිතට එහෙම අදහසකින් නෙවෙයි මම ඒක ආහාරයට ගන්නේ. ඔව් නමුත් අදහස එහෙම නොවුනට ආසාවෙන් කැමැත්තෙන්මද කන්නේ නැතුවද? මස් මාංශයක් කනවා නම් අනිවාර්යෙන් දෙයක් යමක් ගන්නවා නම් ආසාවකින් කැමැත්තකින් ඕනි තමන් භුක්ති විඳින්න. නේද? එහෙම නැත්නම් පැවිද්දෙක් ප්‍රතිවේක්ෂා කරලා ගන්නවා වෙන්න ඕනි. හැබැයි ඒ වුණත් එතන කැමැත්ත නැත්නම් ඒක කැවෙන්නේ කන්නේ නැහැ. ඒකට හේතු කාරණා ගොඩක් තියෙනවා. මස් මාංශ කෑමේ හේතුවෙන් අර අමනුෂ්‍ය බලවේග වල ගොදුරක් බවට පත් වෙනවා තමන්. මොකද අමනුෂ්‍යයාගේ ආහාරයක් නේ මිනිස්සයා අරගෙන තියෙන්නේ. තේරුණාද? ඒ හේතුවෙන් අමනුෂ්‍ය ගොදුරකුත් වෙනවා. අනිත් එක තමයි මේ අද පවතින මස් මාංශ වර්ග අසාධාරණ ලෙස ප්‍රාණය නිරුද්ධ කළා ගත්තු දේවල්මයි තියෙන්නේ.
තේරුණාද? ඒ කියන්නේ සාධාරණ ලෙස සාධාරණ මසක් මාංශයක් මේ කාලේ වෙනකොට කොහොමවත් නෑ. මස් මාංශ කනවා නම් බුද්ධ ශාසනයේ කන විදිහත් පෙන්නලා දීලා තියෙනවා. ඒකට පැවැත්ත මාංශ කියනවා. ඒක කියනවා ආයුෂ අවසන් වෙලා මැරිච්ච කෙනෙක්ගේ මසක් මාංශයක්. ඒක හදිසි අනතුරකින් මැරිච්ච කෙනෙක්ගේ මසක් මාංශයක්. ඒ වගේම තමයි ලෙඩක් රෝගයක් වෙලා මැරිණු කෙනෙක්ගේ මසක් මාංශයක්. එහෙමත් නැත්නම් කවුරු හෝ මරලා ගෙනත් තියාගෙන ඉන්නවා විකුණන්න බැරි නම් මෙයා කරන්නේ මොකද? කාලා ඉතුරු ටික වීසි කරා නම් ආන් එතනින් ඒක ඇහිඳගෙන ගිහින් කෑවත් ඒත් පාපයක් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රේතයෙක් වෙන්නේ නැහැ කියලා එතන සඳහන් වෙන්නේ. තේරුණාද? එහෙනම් ලේසරව ලෙව කාලා ජීවත් වෙන භවය මොකද්ද? ඈ? ප්‍රේත භවය. තේරුණාද එහෙනම්? එහෙනම් බලන්න සතෙක්ගේ මාංශයේ කඳ කය කපලා අරගෙන කොටලා තුවාල ගොඩක් හදාගන්නේ. මේ තුවාල ගොඩේ 3-5 ටිකක් තෙල් මිරිස් ටිකක් තවරලා කිරි රහ වුණවටද කන්නේ? පැණි රහ වුණවටද කන්නේ? නෑ. එහෙනම් මොන රහ වුණවටද? පිලි රස, කුණු රස ඕනි හින්දා. එහෙනම් කුණු රසයේ කාලා ජීවත් වෙන භවය පෙරේත භවය, ලේසරවලව කාලා ජීවත් වෙන භවය. තේරුණාද? එහෙනම් ආන් දැක්කද ආපු භවය? හැබැයි මතක තියාගන්න ඕනි මස් මාංශ කියන්නේ අපේ හැමදෙරුන් අපි මේ භවයේ ඒ දේවල් ආහාරයට ගන්න නිසාද වහන්සේ කියන්නේ පෙර භවයේ පුරුද්දක් කියලා. ඔව්. ආරේ ගති නෑරි. ආර කියන්නේ මොකටද? පුරුද්ද පුහුණුව. ඒ කියන්නේ දැන් මම මේ භවයේ මස් මාංශ අනුභව කරන නිසා ඔව්. ගියාත්මේ මම අනිවාර්යයෙන්ම 100%ක් ඔබ වහන්සේ විශ්වාසයෙන් කියන මම පෙරේත භවයේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. එහෙම කියන්නේ නෑ මං. ඒකට තව කරුණු කාරණා ටිකක් එකතු වෙන්න තියෙනවා. හැබැයි ඒක මස් මාංශ නොකනවා නම් එයා පෙරේත භවයේ ඉඳලා ආවා කියන්න බෑ. මේ පෙරේත භවයේ ඉඳලා නෙමෙයි ආවේ කියන්නත් බෑ. එයා දිව්‍ය තලයේ ඉඳලා ආවා කියන්නත් බෑ. මස් මාංශ නොකනවා එළවලු විතරක් කනවා කියනවා නම් එයා අලියෙක්, හරකෙක්, ගෝණෙක්, මුවෙක්, එළවලු කන තනකොළ කන සතෙක් ආයේ තිරිසන් භවයේ ඉඳලා ආපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි මෙතෙන්දි බලන්නේ මොකද්ද? එහෙනම් හරියටම තෝරගන්න පුළුවන් ගති හඬ, ගති රුව, ගති සිරිත්, ගති නිමිති, ගති ලක්ෂණ කියන ටිකයි හරියටම බලන්න ඕනි. ආන් තමන්ගේ ගතිය තමන් බලන්න. එතකොට හරියටම තමන්ට තෝරගන්න පුළුවන් ආවේ කොතන ඉඳලාද? තමන්ගේ ගති ක්‍රියා ටික මොනවද? මෙන්න මේතනයි තේරුම් කරලා දෙන්න ඕනි. සහ අද මේ වෙනකොට බලන්න කීයෙන් කී දෙනෙකුටද මේ මස් මාංශයෙන් තොරව ඉන්න පුළුවන්. අද පේන්න තියෙන්නේ මනුස්ස පිටකවර ටිකක් මිසක් අභ්‍යන්තරයේ මනස නිසලෙස මෙහෙවන්නා වූ සත්වයා මේ වෙනකොට නෑ. අමනුස්ස සත්වයන් තමයි වැඩි හරියක් මේකේ බැඳිලා ඉන්නේ. මට කියන්න ඕන වෙච්ච ප්‍රබලම කාරණාව මේටත් එහා ගිය එකක්. අද මේ වෙනකොට පවතින තත්ත්වය මේ සමාජයේ ඇතුලේ. තේරුණාද? අද මේ වෙනකොට මේ ශ්‍රී සද්ධර්මයේ ඉස්මතු වෙලා එන හින්දා මේ භවය කැළඹිලා මාර දිව්‍ය පුත්‍රයාගේ සේනාව මේ වෙනකොට මේකට බැහැලා. ඒ අය කන්නේ වෛර රෝධය කියන කළු කිරණත්, ශෝක වැළපීම් කියන කළු කිරණත් සහ ලේමසු. ඒක මේ 2019 පාස්කු ප්‍රහාරයෙන් තමයි පටන් ගත්තේ. ඒගොල්ලෝ මේකට ඇතුළත් උනේ. තේරුණාද? එතකොට මේ බලන්න 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ වෙනකල් දැන් අපි හැමෝටම සමා වෙන්න දැන් පාස්කු ප්‍රහාරයක් සිදු වුණා. අපි ඒක දැක්කනේ අපි හැමදේම. නමුත් ඔය කියන බලපෑම් නිසා මේවා වුණා කියන්නේ කොහොමද අපි දකින්නේ නැහැනේ. අපිට පේන්නේ නැහැනේ. ඔව්. ඒක සාමාන්‍ය ඇසකින් දකින්න පුළුවන් කාරණාවක් නෙමෙයි. නෑ ඕන කෙනෙකුට ඔහොම කියන්න පුළුවන් නෑ. නෑ කියන්න පුළුවන් හින්දා තමයි මේ කියන්නේ මම. මේ වෙනකොට මේ ශ්‍රී සද්ධර්මයෙන් ධර්මයේ තුලින් මේක අවබෝධයටපත් වෙලා මේ සසර ගමනේ නිමා කර ගැනීම අවහිර බාධා කිරීමයි මේකේ ප්‍රධාන අරමුණ. තේරුණාද? ඒ හේතුවම හින්දා තමයි මේ කෘතිමව මේ පිරිසකට මේ අය බලපෑම් කරලා කෘතිමව මේ රෝගාබාධයන් ඇති කරලා ඒ රෝගාබාධයන්ට මේක හොඳයි කියලා කෘතිම බෙහෙත් වර්ග ශරීරගත කරලා මේ ස්නායු පද්ධතිය දුර්වල කරලා තියෙන්නේ. මේ වෙනකොට සමාජයේ හොඳට පැහැදිලිවම පේනවා මේ කරපු එක මහා මුලාවක්. තේරුණාද? ලෝකේ බය වෙලා මිනිස්සු පැනලා ගහගත්තට දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ සියලු දෙනාට රෝගාබාධ ඉස්මතු වෙලා පිරිසක් මරණයටත්පත් වෙලා මහා විනාශයකට මේ සමාජය ඇද වැටිලා. ආන් ඒ අතරේ බලන්න ඒ රෝගයෙන් තුලින් ඒ තත්වය තුලින් ඒ කළු කිරණ ශෝක වැළපීම් කළු කිරණත්
වෛරරෝධයේ කළු කිරණත් සහ ලේමසුත් නොලැබී යනකොට බලන්න කොතෙන්ටද මේ තල්ලු වෙන්නේ. බලන්න ලෝක යුද්ධයක්. එතකොට ඒ තුලින් හැමදේම ලැබෙනවා. ඊට අමතරව රටවල් වල තියෙන සම්පත් ටික හීන කරලා ඒ පාලකයන්ගේ සිත් පවා මේ අය වෙනස් කරලා ජනයා පහසුවටපත් කරලා මේ කියන தত্ত্বය හදාගන්නද නැද්ද මේ වෙනකොට? හදාගන්න. බුද්ධ වචනේ කියලා කියන්නේ මොකද්ද? ඒ මොහොත තුල තමා තුලින් තමා දකින්න. පච්චුප්පන්නාචේ බුද්ධාහං වන්දාමි සබ්බදා. ප්‍රත්‍ය උපන් මොහොත ගැන අවබෝධයෙන් ඉන්න කියන එකයි කියන්නේ. මේ බලන්නලා යට ගිය දවස බරණැස් නුවර ගැන හොයන්න එකක් නැහැ. ඒ මොහොත තුල ඒ නියම සත්‍ය ස්වභාවය ඉස්මතු වෙනවා. තේරෙනවද? ඉතින් ආන් ඒ වගේ මොන ගමෙන්ද එතකොට ඇවිල්ලා තියෙන්නේ? പ്രേත ගමෙන්. තේරුණාද? එහෙනම් මද ආගම් තනිකරම මූලික කරලා තියෙන්නේ පිනට මිසක් සසරේ ගමනේ නිමාවට නෙමෙයි. නැවැත්මක් ගැන කතා කරනවා. නිවන් දකින්න කියනවා. දකින්න නම් දෙයක් යමක් තියෙන්න ඕනේ. තියෙන එක බල දැක ඉන්න වෙනවද යන්න වෙනවද? දකින්න නම් ඉන්න වෙනවා. හැබැයි බුද්ධ ශාසනය කියන්නේ දුටු නිවන් ඇත්තෝය. එහෙනම් අලුතෙන් නිවන් දකින්න එකක් නෑ. දැකපු දේ නිමාවටපත් කරගත්තු එකක් බුද්ධ ශාසනය කියන්නේ. සතර පෙර නිමිති දැකලාමයි එහි තිල තිබිච්ච අසාරභාවය දැකලාමයි. එහෙනම් සාරදේ මොකද්ද කියලා තථාගතයන් වහන්සේ සොයන්න ගියේ. හැබැයි අද ආයත සතර පෙර නිමිති පොට්ටනිය පිටින් මූණේ ඉස්සරහා ඉල්ලලා තිබ්බත් මේක දකින්නේ නෑ. ඇයි? අද කාමයෙන් අන්ධ වෙලා සහ වෙනස්ම මාර්ගයකයි ගමන් කරන්නේ. තේරුණාද? බලන්න කණු දෙකක් හිටවලා ඒකේ රබර් පටියක් ඇදලා බැඳලා පස්සේ එක කණුවකින් ගැලවුනොත් කොයි කණුවේද වදින්නේ ගිහිල්ලා? අනික් කණුවේ වදිනවා. බලන්න. එතකොට එක කණුවක් പ്രേත භවය, අනික් කණුව මනුස්ස භවය. ඇදලා බැඳපු රබර් පටිය තමයි හිත කියන්නේ. එතකොට හිතේ කැමැත්තෙන්ම නෙමෙයිද මේ ලේ මස් මාංශ කන්නේ. මස් මාංශ කන්නේ කැමැත්තෙන්මයි. නේද? එතකොට සංකාරය ගොඩ නැගිලා තියෙන්නේ කොතනටද? පෙරේත කමටමනේ. තේරුණාද? එහෙනම් හොද්දට පින් කරපු කෙනෙක් කොතෙන්ටද වැටෙන්න ඉන්නේ? ආපු ගමට ආපහු හරවා යවනවා කිව්වේ ඒකයි. ගමෙන් නගරයට කුලී වැඩකට ආවා වගේ මේ. ගමේ වැඩ නැති හින්දා නගරයට ඇවිල්ලා 31 තලයක නගරය මේ මනුස්ස තලය. මේක තමයි 31 තලයේ හතරමං හන්දිය. මේකේ තමයි සියලුම දේවල් ටික තියෙන්නේ ආකෘති ටික. මේක තමයි ෂෝරූම් එක. මේකේ තමයි සාම්පල් සියල්ල තියෙන්නේ. එහෙනම් නිමාවේ ආකෘතිය මේකේ නැතුව ඇද්ද? අනිවාර්යෙන් නිමාවේ ආකෘතියක් මේකේ තියෙනවා. තේරුණාද? එතකොට ගමෙන් නගරයට කුලී වැඩට ආපුවාම ඒගොල්ලන්ට බෑ රැයක් දවාලක් බලන්න. ළඟ දුර බලන්නත් බෑ. අවුව වැස්ස බලන්නත් බෑ. ඒ හින්දා බලන්න අවුව වැස්සක් රැයක් දවාලක් ළඟ දුරක් බලන්නේ නැහැ පින් කරන්න ගියාම. ඇයි? මේවා කරන්නේ පින් කරන්නේ මොකක් කියලාද? යන තැනකට ගෙනියන්න. යන තැනකට ගෙනියන්න නම් පින් තියෙන්න ඕනේ. නැත්තම් ගිහින් දුක් විඳින්න වෙනවා. ගමට ආපහු හිස්සතින් ගියොත් කන්න බොන්නවත් නැති වෙන හින්දා මෙහි රැකියාව කරලා කොහොම හරි කුලී වැඩේ කරලා කීයක් හරි එකතු කරගෙන යන්න දඟලනවා. පින් රැස් කරගන්න දඟලනවා. හැම දෙයකටම ඒකකයක් තියෙනවා. හැබැයි කොච්චර දන් දුන්නත් මොනවා කළත් පිනේ ප්‍රමාණයක් කියන්න කවුරුවත් දන්නේ නෑ. ඒකකයක් නැති එකම දේ මොකද්ද? පිනයි පවයි කියන එකේ ඒකකය නෑ. ඇයි මේක හංගලා හින්දා? ඒක හැංගුනේ කොහෙන්ද? ආගමෙන්. ශාසනය තුල මේවට සියලු දෙයට ඒකක සහ ඒක හඳුන්වා දීම තියෙනවා. බුද්ධ ශාසනය ඇතුලේ. බුද්ධ ශාසනය හඳුන්වා දෙන ඒකකේ තමයි කුසලය කියන්නේ. පින ඉස්මතු කරන්නේ නැහැ. හැබැයි අද මේ වෙනකොට පිනයි කුසලයයි පිරිසක් කියනවා ඕක එකක්, පිරිසක් කියනවා ඕක දෙකක්. අන්න ඒක අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. අපි ඒක ඉදිරියේදී පැහැදිලි කරගමු. මොකද කාරණා ගොඩාක් රාශියක් මේ යන්න තියෙනවා. අපි මේක පටන් ගත්තා විතරක් හින්දා අපිට ඉදිරියේදී පුළුවන් ඒක පැහැදිලි කරලා දෙන්න. ඉස්සෙල්ලාම මේ ආගමේ ශාසනය වෙනස තමයි අපි පැහැදිලි කරගන්න ඕනේ. තේරුණාද? ඒක වටිනවා. එතකොට බලන්න ගමෙන් නගරයට කුලී වැඩට ආපුවාම අර වගේ කුලිය නොකොලොත් පින නොකොලොත් ගෙනියන්න දෙයක් නැහැ වගේ මේ ආගමේ පෙන්ලා දෙන්නේ පින විතරමයි. තේරුණාද? එහෙනම් හොද්දට පින් කරපු කෙනෙක් ලේමස් කනවා නම් කොහාටද යන්න වෙන්නේ? ප්‍රේතල. പ്രേත ලෝකයේ කොහෙද විමානයේ පහළ වෙන්නේ? ඕන බලන්න මහා ස්පිරිතාලයක කුණු කාණුවේ තමයි මේ අයට ඉන්න වෙන්නේ. හොඳට පින් කරපු අය හොඳට ලේමස් කනවා නම් එහෙනම් බලන්න මේ ආගම
ප්‍රේත භවයෙන්වත් නිදහස් වෙන හැටි කියා දෙන්න දන්නවද මේ ලෝකයේ මිනිස්සු? මේ ආගමේ මිනිස්සුන්ව ප්‍රේත භවයෙන් හෝ නිදහස් කරගත්තද? නෑ. එතකොට ආපු ගම කොහෙද? ප්‍රේත ගම. එහෙනම් යන්න වෙන්නේ කොහාටද? එහෙනම් ප්‍රේත ගමටමයි. ඇයි? ගති හඬ ගති රූ ගති සිරිත් ගති නිමිති කියලා පහළ වෙලා ඉස්මතු වෙලා තියෙන්නේ මේ ප්‍රේත සංකාරය. එහෙනම් යන්න වෙන්නේ ආය අහන්න දෙයක් නෑ. තේරුණාද? එහෙනම් ස්වනසීමේ මග කිව්වා සාසන මග. එහෙනම් මේ ගමනේ නිමාවම මිස ආය පමාවක් වෙන එකක් මේ බුද්ධ ශාසනය ඇතුලේ නෑ. ඒක තමයි 31 තලයක් ගැන කතා කරන්නේ. මේ 31 තලයේම ආකෘතිය මේකේ තියෙනවා. අද මේ වෙනකොට 31 තලය ගැන කතා කරන්නේ නෑ. කතා කරන්න දන්නේ නෑ. බොහොම සැකයක් පවතිනවා. මේ එහෙම එකක් තියෙනවද? හැබැයි මේ ස්ථානයට ඇවිල්ලා අපි බුද්ධ පූජාවන් තියද්දිත් බුද්ධ වන්දනාව කරද්දිත් ඊ타ත්ම බලගතු මහා අමනුෂ්‍ය පිරිස් මෙතෙන්ට ඇවිල්ලා පින් අනුමෝදන් වෙන පිරිසක් ඉන්නවා සහ ඒ අයට ඉන්න බැරුව දඟලන ආරූඪ වෙන ආවේශ වෙන දඟලන කෑ ගහන අවස්ථා ඕන තරම් තියෙනවා. අමනුෂ්‍ය පිරිස ඉන්නවා. ඒ වගේම තමයි මහා බලගතු බල සම්පන්න දෙවි දේවතාවුන් 31 තලයේම පිරිසත් මේ ස්ථානයට රැස් වෙනවා. ඒකද අපේ හාමුදුරුවනේ දැන් වහන්සේ මේ වැඩ වාසය කරන ආරණ්‍ය භූමිය පරිශ්‍රයට අපි ආවම මම දැක්ක මේක තැනක තියෙනවා මේ මස් මාංශ අනුභව කරන්නන්ට ඇතුල් වීම තහනම් කියලා. ඒ මොන කාරණයක් පදනම් කරගෙන? ඒක පදනම් කරලා තියෙන්නෙම ඒ ගතියට ගතිය ඇදෙන අමනුෂ්‍ය පිරිස මේ අයට ඇතුළත් වෙන්න පුළුවන්. ස්ත්‍රී වාහනං කତ୍වා පුරිස වාහනං කତ୍වා කුමර වාහනං කତ୍වා කුමාරි වාහනං කତ୍වා අස්ස වාහනං කତ୍වා හස්ති වාහනං කତ୍වා තේයානේ අවිරූහිත්වා. එහෙනම් මේ ඕනම කෙනෙක් වාහනය කරගෙන යන්න මේ අමනුෂ්‍යයින්ට බලය තියෙනවා. ඒ හින්දා අපි අර වඳින්න ගිය දේවාලේ ඔළුව කඩාගෙන වැන්නා වගේ වැඩේ වෙනවට අපි කැමති නෑ. මොකද මෙතෙන්ට එන්නේ මේ සසර ගමනේ නිමාව පිණිස නම් අපි ඒකට උවමනා කරුණු කාරණාවන් අවවාද උපදේශ අනුශාසනා ටික මේ අයට දෙන්න ඕනි. සසර ඔය නිවැරදි මාර්ගයේ ගමන් කරන කෙනෙකුට අමනුෂ්‍ය බලවේගයකට ලක් වෙන්න හැම හැකියාවක් තියෙනවද? තියෙනවා. අවසන් මොහොත දක්වා සරියුත් මහ තෙරුන් වහන්සේට ටොකු යනපු යක්කු ඉන්න භවයක් මේ ලෝකයක්. තේරුණාද? ඒ වගේම තමයි මුගලන් මහ තෙරුන් වහන්සේව මේ භවයේ ගිහිල්ලා හිර කරන්න පුළුවන් වෙච්ච අමනුෂ්‍ය කොට්ටාසයක් ඉන්නේ. මට හිතෙන්නේ අමනුෂ්‍ය කොට්ටාසක් දැන් මිනිස්සු වගේම පිරිහිලා ප්‍රබල නැහැ කියලා. ඒක හරියද? නෑ. ඉතින් අමනුෂ්‍යයන්ට පිරිහෙන්න ප්‍රබල වෙන්න දෙයක් නෑ. ඔක්කොම මිනිස්සුයෝ නෙමෙයි පිට කවර ටික විතරයි කියවනේ තියෙන්නේ. ඒතර ඇතුලේ ඉන්නේ මොක්කුද? අමනුෂ්‍යයෝ. ඒතර ඒ අයට උමනා දේ තමයි අද මේ මිනිස්සුයෝ විසින් කරන්නේ. වාහනේ යන්නේ. දැන් ඔයා හයර් එකට වාහනයක් ගත්තොත් එතකොට හයර් එක ඔයාට ගෙවනවා නම් ඔයාට ඕනි දැනට යන්න ඕනිද වාහනේ? ඔව්. එහෙම නැත්නම් අයිතිකාරයා පදින කෙනාට ඕන විදිහට යන්න පුළුවන්ද? මට ඕන. රියදුරාට ඕනි විදිහට යන්න බෑ. මිලට ගත්තු කෙනාට උවමනා තැනටයි යන්න ඕනි. අද මෙන්න මේ தත්ත්වය උදා වෙලා නැද්ද මේ වෙනකොට? බලන්න අමනුෂ්‍ය ග්‍රහණයකට කෙනෙක් ලක් වෙනවා කියන එක අපට ඒක කොහොමද අපි හරියට ඔප්පු කරලා කියන්නේ මේ යම් කෙනෙක්ට මෙහෙම අමනුෂ්‍ය ග්‍රහණයකට ලක් වෙන්න පුළුවන්. මෙන්න මේකයි ස්වභාවය. මේ ඇත්තටම මේ අමනුෂ්‍ය ග්‍රහණයක්. නැත්තම් මේ වෙන මොකක් හරි අපිට කියන්න පුළුවන් වෙන මොකක් හරි රෝගී තත්ත්වයක්. මේ එහෙම නෙවෙයි මේක මේ අමනුෂ්‍ය ග්‍රහණයකට ලක් වීම. දැන් ඇස කන නාසය දිව ශරීරය මන කියන්නේ මොකද්ද? ආයතන පහක්. එතකොට මේ කැමරාව, එතකොට ලයිට් එක, ටීවී එක, ෆෑන් එක, ෆ්‍රිජ් එක මේ විදුලි උපකරණ ගත්තට පස්සේ විදුලි උපකරණ පහක්. එතකොට මේ විදුලි උපකරණ පහක් ක්‍රියා කරන්නේ මොකෙන්ද? මොකෙන්ද ක්‍රියා කරන්නේ? විද්‍යුත් තරංගයෙන්. එතකොට දැන් ඔබතුමාගේ මේ ඇස කන නාසය දිව ශරීරය වන කියන්නේ ඒක පාලනය කරන්නේ මොකෙන්ද? හිතෙන්. ඒක හිත. එමත් නැත්නම් චිත්ත කිරණෙන්. තේරුණාද? චිත්ත කිරණෙන් ඕ ටික පාලනය වෙන්නේ. එතකොට මේ විද්‍යුත් උපකරණ පහ මේ විදුලියෙන් පාලනය වෙනකොට විද්‍යුත් තරංග කොච්චර ප්‍රමාණයක් වෙන් තරංග තියෙද? බැටරි කරන්ට් එක කියනවා, ජෙනි කරන්ට් එක කියනවා, මේන් කරන්ට් එක කියනවා නේද? එතකොට මේ හැම එකෙන්ම මේක භාවිතා කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකට ඌමනා කෑල්ල විතරයි ඕනි. අඩු වැඩි කරගෙන මේක
භාවිතා කරන්න පුළුවන් වගේ අන්නේ සිතේ සංඛ්‍යාතයේ වෙනස් වෙන මොහොත තුල ඒකයි කාරණේ නේද? මේක සංඛ්‍යාතයකටයි මේ චිත්ත ස්වභාවය පවතින්නේ. තේරුණාද? එතකොට මේ සංඛ්‍යාතයේ වෙනස් වීමත් එක්ක ආන් අර බලවේග වලට ඒ බලයට ඇතුළත් වීමේ අවසරය තියෙනවා. ඒකට තමයි ඉස්සෙල්ලාම මිනිස්සෙක් බය කරලා මේ පවතින ප්‍රබල චිත්තය දුර්වල කරනවා. හිත දුර්වල වෙච්ච කෙනාට තමයි මේ හැම කරුණු කාරණාවකටම මුහුණ දෙන්න වෙන්නේ. එහෙමයි. තේරුණාද? ආන්ගේ හේතුවෙන් තමයි ආන්ගේ බලවේග වලට ඇතුළත් වීමේ අවසරය තියෙන්නේ. එහෙනම් අපි අර අපේ බුද්ධ දර්ශනය පිළිබඳව කතාව පටන් ගමු මෙතනින් නේද? බෞද්ධ දර්ශනය කියන්නේ මේ ස්වභාවයේ යථා ස්වභාවයෙන් මැනවින්ම වටහාගෙන මේ සසර ගමනේ නිමාව පිණිසම කටයුතු කරන්න තියෙන එකට කිව්වා මොකද්ද? බෞද්ධ දර්ශනය. බව උද්ද දර්ශනයක්. දැන් බලන්න ඔයා මිනිස්සෙක් නෙමෙයි. හිතන්න. දැන් මේට පෙර භවයේ කොතනද හිටියේ? අමනුස්සෙක්. දැන් මිනිස්සෙක්. එහෙනම් මතක තියාගන්න මේ සියලු දෙනා මනුස්ස බවට එන්නේ මොන කොයි විදිහෙන්ද? එහෙනම් අමනුස්ස තලයේ අර සසරේ ගනුදෙනු පියවීම උදෙසා මේ එන ගමන ණය ගෙවන්න ණය ගන්න ණය දෙන්න මෙන්න මේ කරුණු කාරණා ටිකට තමයි මේ මනුස්ස භවයට එන්නේ. ඒකයි කිව්වේ මේක නගරය. මේක පොලක් වගේ. මෙතනදි තමයි හැම එකම විකුණන්නේ, එකතු රැස් කරගන්නේ සහ ඒ වගේම භුක්ති විඳින්නේ. තේරුණාද? මේ තමයි 31 තලයක සංඛාර ලෝකය. එහෙනම් මෙතෙන්දි තමයි සියල්ලම සකස් කර ගැනීමේ හැකියාව තියෙන තැන. එහෙනම් මෙතනින් එහා ලෝක සියල්ලක්ම මොකද්ද? විපාක ලෝක. මේක ලාච්චු 31ක් තියෙන කබඩ් එකක් වගේ. ඒ හින්දා තමයි මේ මිනිස්සුયો මේ උඩ යට ගැන අවබෝධයක් නැහැ. මේකේ තියෙන ටික ගැන විතරක්ම කටයුතු කරන්නේ. මේකේ තියෙන ටික විතරක් ගැනමයි දන්නේ. ඇයි ඒ ලාච්චුක ඉන්න කෙනෙක් උඩ මොනවද තියෙන්නේ, යට මොනවද තියෙන්නේ, වටේ මොනවද තියෙන්නේ කියන එක දන්නේ නෑ ලාච්චුවක තියෙන දෙයක්. ඒ වගේ තමයි මේ ලාච්චුවෙන් එළියට ආපු කෙනෙක් තමයි යකෝ මේ මොකද්ද තිබුලා තියෙන්නේ? කබඩ් එකක් නේ. මේ කබඩ් එකේ ලාච්චු 31ක් තියෙනවා. එහෙනම් ආන්ගේ එක එක ලාච්චුවෙන් ලාච්චුවට එක එක වර්ගයේ දේවල් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒ හින්දා තමයි ලාච්චුවෙන් එළියට ආපු කෙනෙක් විතරයි එහෙනම් ආන් අර දේවල් ටික ගැන මනා අවබෝධයකින් දකින්නේ. බුද්ධ දර්ශනය කියන්නේ මේ ලාච්චුවෙන් එළියට ඇවිල්ලා ඒක තමයි ලෝකයෙන් එතර වෙනවා කිව්වේ, ලෝකෝත්තර වෙනවා කිව්වේ. ආන්ගේ ලෝකයෙන් එතර වෙච්ච කෙනෙක් විතරයි ආන් අර මනාව මේ කරුණු කාරණාව දකින්නේ. නම් මේ ලෝකෝත්තර ලෝකයෙන් එතර වෙන මාර්ගයට තමයි කිව්වේ මොකද්ද? බුද්ධ ශාසනය.